එතකොට වට්ටම් වට්ටති කියන එකට එතනම තමයි එතනම ඒ කිරණ එනකොටම දැන් මේ හැඩතලේ එනකොටම මේ පොත කියන මේ උපමාව ගත්තොත් ඒ හැඩතලේ එනකොටම එතනම ඒ කිරණ එනකොටම චක්කු විඥානේ එන්නේ පොත කියලා කියන්නේ නැහැ චක්කු විඥානේ එන්නේ කිරණ හැඩතලේ. එතන ස්පර්ශ වෙන්නේ එතනම ස්පර්ශය කියන එක එතනමයි සිද්ධ වෙන්නේ. එතනම වේදනා සංඥා සංකාර එතනම එනකොටම ඒ කිරණ හැඩතලේ ඒ විඳීම කිරණේ ඒ ආලෝක හැඩතලයටම එතනම පෙර ශබ්දේ ආපු ස්පන්දනය වෙනවා. මෙතනම පෙර සංඥා නව සංඥා නැත්තම් ඒ ස්කන්ධ මේ ස්කන්ධ වෙනවා. ඒ කියන්නේ ඒ ස්කන්ධෙම තමයි මේ ස්කන්ධේ දෙකම එකම ස්කන්ධ ස්වභාවයක් නිසායි ඒ ශබ්දෙම මෙතන එන්නේ. ඒ කියන්නේ අපි කියනවා පොත කියලා. කලින් ඒ හැඩතල එනකොටම ඒ දීපු ශබ්දේම ස්පන්දනේම මේ මොහොතේ ඒ සංඥා මේ සංඥා වෙනවා කිව්ව එකයි පෙර සංඥා නව සංඥා වෙනවා කිව්වේ මෙතනත් පොතමයි කියවේ. ඒ හැඩතලේ පොත කියලා අපි කලින් සද්දයක් දාලා තිබ්බා. ඒ සද්දේම තමයි මේ මොහොතේ ශබ්දේ. එතකොට මෙතන අමුතෙම ආත්මීය කතාවක් නෑ සිත කියලා මෙතන ඒ චිත්ත නියාමයක් ක්‍රියාත්මක වෙනවා. චිත්ත කියන්නේ ශබ්දයයි රූපයයි එකතු වෙන එකක් තමයි චිත්ත කියන්නේ. රූපයක් නැතුව දැන් මෙතන සත්‍ය දකිනකොට තමයි සිද්ධ වෙන්නේ මේ එන තැනම එතනම හැබැයි මේ ඉස්සලා මේ සිද්ධිය දකින්න ඕනේ මේ එන තැනම එතනම ඒ හැඩතල එනකොට මේ ශබ්දේ එනවා නාමය එනවා ඒකම තමයි විඥානය දැන ගැනීම කියන්නේ. කියන්නේ හැඩතලයටම මෙතන පොත කියන එක. නාමය. එතනම එනවා ඒ හැඩතලයට රූපෙට නාමය පොත කියලා. එතකොට නාම රූප දෙක එකතු වීමයි මෙතන මේ හැඩතලයට මේ හැඩතලයට අරක මතු වීමයි. එතකොට පොත බාහිරේ කියන එකට යෑමයි. එතකොට රැවටීම විඥාන මායාවට හසු වීම. එතන වට්ටම් වට්ටති කියන්නේ පළවෙනි වටේ මේ ඇහැ විවර කරනකොටම ආලෝකයට ප්‍රසාදවත් වෙන්නේ පොත කියන හැඩතලේ. ඒ හැඩතල එනකොටම මෙහෙම පොත කියන එක එන එක. අපිට පේන්නේ එක පාටම මේ වට දෙකක් පේන්නේ එක පාටම එක වටයක් වගේ පේන්නේ පොත. පොත කියලා එක වටයක් නෙමෙයි. මේකේ ඉන්නේ කිරණයක්. මෙහෙන් හැදෙන්නේ පොතක්. හදාගෙනයි බලන්නේ. පොළාපරිනවා කිව්වේ ටෙනිස් බෝලයක් බිත්තියට අපි ගැහුවොත් ආයි ඒක ඇවිල්ලා අපේ අතේමයි වදින්නේ. අන්නේ ඔය. එහෙන් මෙහෙට එන කිරණෙම ආයෙ එතනට ගිහිල්ලා බලන එක. පොළාපරිනවා කිව්වේ දැන් බෝලයක් දිම ගැහුවොත් නැවතත් බම්පෙලා උඩ ගිහිල්ලා ආයෙ එනවා. අන්නේ ඔය පොළාපරින. මේ එන කිරණෙම මේ යනවා. එක වටේ නවතින්නේ වට්ටම් වට්ටකි. එතරම් අපිට පේන්නේ එකපාරෙම පොතක් දකිනවා වගේ. නමුත් අපි හදාගත්ත පොතක් බලන්න. ඒක හරි වැදගත් මේ කියන තැන මේක තමයි සමාජයට ගිලිහිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පොත් වලින් ධර්මයේ හොයන්න යන්නේ මේක ගලප ගන්න බැරුව තමයි ගොඩක් වෙලාවට අනිත් සේරම වරදිනවා. ඒක අපිට පෙන්වන්න පුළුවන්. එතනින් එහාට නිවන් මාර්ග සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. නිවන් මාර්ග වරදිනවා. ඒකට හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම අද ගොඩාක් පිළිගත්ත නම් දීලා තියෙන ප්‍රසිද්ධ විශ්වනාථට මේක ගලප ගන්න බැරි කමට මේක දැන් ධර්මයෙන් හොයන්න ගියොත් නිවන මොකද වෙන්නේ ඔබට? පෙන්වන්න. වරදින තැන පෙන්වන්න. ඒ කියන්නේ මේක දැක්කොත් කෙනෙක් නිවන් මඟ පැහැදිලිව විවර වෙනවා. මේක නොදැක්කොත් ඒ කෙනාට නිවන් මඟ වැහෙනවා. ඒක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලා තියෙන්නේ අද ප්‍රසිද්ධයේ මේ කාටවත් මේක නිවන් දකින්න බෑ සෝවන් වෙන්නේ නැහැ කියනවා. මේ මොකද තණ්හාව නැති කරේ නැත්තම් කියලා. ඒක තණ්හාව නැති කරන්න බෑ. ප්‍රසිද්ධියේ මේ භික්ෂුන් වහන්සේලා මේ පිළිගත්ත භික්ෂුන් වහන්සේලා මෙහෙම කියනකොට මුළු සමාජයක්ම දන්නේම නැතුව ඒ නොදැනුවත්කම නිසා නොමග යනවා. එතනින් නිවන් මඟ වැහෙනවා එහෙම කිව්වොත්. එතනින් ඒක නෙමෙයි ඇත්ත. ඔබ වහන්සේලාට අපේ ගෞරවය එහෙමමයි. ඒක එහෙම ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන ධර්මය නම් ධර්මයයි. ධර්මය නම් ඒ සත්‍ය විය යුතුයි. ඔය ධර්ම කාරණාව ගලපීම වැරදි. තණ්හාව නැති කරලා නිවන් දකින්නවා කියන එකක් වෙන්නේ නැහැ. තමන් මේ සත්‍ය දකින්න තැන තණ්හාව නැතිවන ධර්මයක් නැති කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක අභිධර්ම පිටකයෙන් ධම්මසංගීකරණයෙන් බැලුවත් ඕනම කෙනෙකුට පේනවා තණ්හාව නැතිවන ධර්මයක් නැති කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක පුළුවන් ඒ හොඳට අභිධර්ම පිටකයේ ඇසුරු කරන භික්ෂුන් වහන්සේලාට ඒකේ පැත්තෙන් දකින්න පුළුවන් තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව නැතිවන ධර්මයෝ කියලා පැහැදිලිව සඳහන් කළා තියෙනවා.
ඒකම ගැලපෙනවා වට්ටම් වට්ටති කියන එක හරියට ගලප ගත්තාම ඒකම වැටහෙනවා. දැන් සූත්‍ර පිටකයෙන් ධර්මය හොයන්න ගියාම වෙන්නේ මොකද්ද? සූත්‍ර පිටකය තුළ ධර්මයෙන් පෙන්නකොට ඒ වචනෙන් අහුවෙනවා මේ තණ්හක්කයෝ නිබ්බානෝ කියලා. නමුත් තණ්හක්කයෝ නිබ්බානෝ තමයි. එතනට තමයි යන්නේ. නමුත් තණ්හාව නැති කරන එකක් නෙමෙයි ෂය වෙන ධර්මයක්. තණ්හාව ෂය ධම්ම වය ධම්ම කියන තැනටයි එන්නේ. ආශ්‍රව කියලා ෂය වෙන තැනමයි තණ්හාව ෂය වෙන්නේ. හැබැයි මේ සේරම එකම තැන එකම තැන තියෙන්නේ. එකම දෙයයි සිද්ධ වෙන්නේ. ඒකත් පැහැදිලි කරන්න පුළුවන් මෙතනමයි. මෙතනම තමයි තැන තියෙන්නේ. ඒ කියන්නේ මේ වට්ටම් වට්ටති කියන තැන අපි පොත කියන එක දකිනවා කියන තැන මේ තණ්හාව නිසා පොත හැදුනා නෙමෙයි. ඔන්න ඔතනයි තියෙන්නේ පටලව ගැනීම. තණ්හාව නිසා පොත හැදුනා නෙමෙයි. අපි ඒක නැවත නැවත කියනවා. පොත කියන එක පෙර සංඥා නව සංඥා අනාත්මීය දෙයක්. අනිත් එක ධර්මයේ ගලපන්න එපා කිසිම වෙලාවක පෙර ආත්මේ මතු ආත්මේ මේ ආත්මේ කියලා ආත්ම තුනකට දාන්න එපා. එතකොට අකාලික ධර්මය ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒකත් අපේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා විසින්ම පොතෙන්මයි පටලවගෙන තියෙන්නේ. පොතේ පැහැදිලි කරලා තියෙනවා සිංහල පරිවර්තන වලයි ගැටලුව තියෙන සූත්‍රවල කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒක පැහැදිලිව කියනවා. සූත්‍රවල ඒ වචනේ පැහැදිලි කිරීම සේරම නිර්වදි. ඒ කියන්නේ නිර්වැදිව සූත්‍ර ටික පේනවා අපිට. නමුත් අපිට සිංහල පරිවර්තනයේදී ලියනවා පෙර ආත්මයයි මතු ආත්මයයි පෙර භවයයි මේ භවයයි මතු භවයයි කියලා මේක ගැට ගහවුවොත් මොකද වෙන්නේ? මේක අකාලික ධර්මයක් වෙන්නේ නැහැ. මේක කාල තුනකට ගැට ගැහුවොත් අනාගතේකුයි අතීතේකුයි වර්තමානේකුයි කියලා ගැට ගැහුවොත් භව තුනකට ගැට ගැහුවොත් මේ ධර්මයේ වැහෙනවා. මේ ධර්මයේ යාට විවර වෙන්නේ නැහැ. මේ ධර්මයේ යාට යා එතනම හිර වෙන කවදා හරි එතනින්ම ලියාගත්තොත් ධර්මයේ විවර වෙනවා. අර වෙන කොච්චර මොනවා කතා කරත් මේ හිර වුණු තැන ලියා ගන්න නැතුව නම් ධර්මයේ විවර වෙන්නේ නැහැ. ඒක අපි පැහැදිලිව කියනවා. ඔබට ධර්මයේ විවර වෙන්නේ මෙන්න මෙතනමයි සම්දිස්ථානේ තියෙන්නේ. මේ ෂනේ මේ එන ෂනේ සත්‍ය දකින්න ඕන. එක්ෂණික සිතක උදේවේ දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි. ඒක ගාම්භීර සිංහනාදයක්. මේ ෂනේම තමයි අපිට පෙන්වන්න පුළුවන් චතුරාර්ය සත්‍ය තියෙන්නේත්. මේ ෂනේම තමයි සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙන්නේ. මේ ෂනේ තමයි චිත්තක්ෂණේ. මේ ෂනේ තමයි බුද්ධක්ෂණේ. මේ තමයි ෂණ සම්පත්තිය. මේ ෂනේ දැකීමයි සුකර නැහැ කියලා අපි කියන්නේ. බුදුන් වහන්සේම දේශනා කරනවා මේක අර තනාග දිය බිඳක් දකින්න මහණෙනි කොයිතරම් අසිරුද ඊටම අදාළ කෝණකින් දැකිය යුතුයි කියන අන්නේ උපමාව ඊටම නිවැරදි. මේ දකින්න ඕනි කෝණේ ඊටම අදාළ කෝණයක්. ඒ කියන්නේ කවරෙද්ද පොඩි ළමයෙක්ද භික්ෂුවක්ද ගිහියෙක්ද මෙහෙණින් වහන්සේ නමක්ද ඒව කිසිම දෙයක් අදාළ නැහැ. තරාතිරම් මුකුත් අදාළ නැහැ. සත්‍ය ධර්මයේ පණිවිඩය නිවැරදි නම් එය ගත යුතුයමයි. කවුරුන්ද කෙසේ කිව්වද කියන එක අපි එක කිව්වේ මේක පුජ්‍යල සරණ යන කෙනෙක්ට මේ ධර්මයේ වැහෙනවා තා පැත්තකින්. ඇයි ඒ ධර්මයේ සරණ යන කෙනෙක්ට ධර්මයේ හම් වෙනවා. ධම්මං විනා නත්ති පිතාච මාතා කිව්ව තැනට එන්න ඕනි බුදුන් වහන්සේ. ඒකයි ගුරුවරු ගාවට ගියේ. දන්නේ නැති දේ අහගන්න ගියා. නමුත් දන්නේ නැති දේ වටහා ගත්තා. නමුත් ඉන්හා දෙයක් නැති බව දැක්කා. බුද්ධල සරණ යෑමක් තුල තිබිනා නම් මගේ ගුරුවරු මම මෙයයි දාලා යන්න බෑ කියලා එතන ඉන්න ඕනි. නෑ. බුදුන් වහන්සේ අත්හැරලා නෑ ධර්මයේම තමයි මට ධර්මයේමයි වැදගත් වන්නේ. මා සොයන ධර්මයේ මෙතන නෑ. එහෙමනම් එතන සිටීමෙන් පළක් වේද ධර්මයේ සොයන කෙනාට ධර්මයේ හමු වෙනවා. ඒ කියන්නේ ඔබ ධර්මයේ දකින්න පුජ්‍යල සරණ යෑමෙන් පළක් නෑ. ධර්මයේ නැත්තම් එතන ඔබේ ධර්මයේ තියෙන්නේ කොතනද ධර්මයේම ගන්න. පුජ්‍යලය හොයාගෙන යන්න එපා. දැන් මෙතන ඔන්න ඔබ හොඳින් දකින්න මේ ධර්මයේ හිතාම වැදගත් මෙතන තියෙන මෙතන ඔබ මේ එන අරමුණ එන තමන් හදාගෙනයි බලන්නේ. පොත තමනුයි හදාගෙන දැක්කේ. පොත බාහිර තිබුණු දෙයක් නෙමෙයි. පොත අපි හදලා දැක්ක දෙයක්. දැන් ඔතනම තමයි තණ්හාව නිසා පොත හැදුනා නෙමෙයි ඊගාව එක. පෙර සංඥා නව සංඥා කියන එක ස්කන්ධයක්, ස්කන්ධ මට්ටමක්. ඒක කර්ම භවයකට ගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් මේක උපාදාන කරගත්තොත් පොත ඇත්ත වුණොත් විතරයි කර්ම භවයට යන්න පුළුවන්. නැත්තම් කර්ම භවයට එන්න බෑ. ඒක ඊටාම වැදගත්. එතකොට මෙතන පොත ඇත්ත වුණොත් ඇත්ත වුණු ගමන් මෙතන මානයක් එනවා. පොතක් කියන શબ્දේ තුලම පොත තියෙනවා කියනකොටම පොත කියන නාමයේ තුලම තියෙනවා මානයක්, මැනීමක්. ඒ තුලම තියෙනවා අගයක්, ඇලෙන ගැටෙන එකත්, ඒකම උපාදානත්, ඒකම තණ්හාව.
එතනමයි සකස් වෙන්නේ. එතරම්මයි සකස් වෙන්නේ. මෙතන මේ ෂණේමයි මේ මොහොතේමයි වෙන කිසිම මේක තුන් කාලයකට අයිති නැහැ. මේ සත්‍ය දකින්න කෙනාට මේ මොහොතේම සත්‍ය දැකලා මිදෙන්න පුළුවන්. ඒකයි මිදීමක් තියෙන්නේ. නිරෝධයක් පණවන්න පුළුවන්. මේකේ සත්‍ය දැකීමයි විය යුතු වන්නේ. මෙතරම සත්‍ය දකින්නවා නම් එතරම් උපාදානෙන් නැති වෙනවා. පොත ඇත්ත උණු ගාම උපාදාන වෙලා තියෙනවා. එතන ශේෂ ඉතුරු වෙන හේතු තියෙනවා. පොත තියෙනවා. එතනම ඒ කියන්නේ ඒක සත්‍ය දැක්කේ නැත්නම් ඒක සීලේ එතන පටිච්චාය නරෝසපඤ්ඤ උන් නැත්නම් එතන සීලේ එතන ඒ කියන්නේ ආරකාන්ත සීලේ මේ කියන්නේ මේක මෙතන සත්‍ය දකින්න ඕනි කියන යථාභූත ඥානය මෙතන තිබුණ නැත්නම් මෙයා රවටෙනවා. විජානාති කියන තැනට යනවා. විඥාණයට පතිත වෙනවා. විඥානේ බීජය පැලවෙනවා කියන්නේ ඊටු ටික සේරම ශෝක පරිදේව දුක්ඛ දෝමන ස්වරූප වෙනවා. පොත කියනකොටම එතන අගයක් තියෙනවා තණ්හාවක් තියෙනවා. පොත කියනකොටම ඒ කියන්නේ පොත හැදෙනවා කියන්නේ විජානාති කියන්නේ එතනම අගයක් තියෙනවා ඇලෙන ගැටෙන තණ්හා එතනමයි තණ්හාව තියෙන්නේ. තණ්හාව නිසා පොත හැදුනා නෙමෙයි. මෙතන තණ්හක්කයෝ නිබ්බානෝ තමයි මෙතන ඇලීම තුලම තණ්හාව තියෙනවා. මෙතන අපි ධර්මයේ තුල පැහැදිලි කරනකොට කියනවා තමයි තණ්හාව නැමැති වඩුව තාමා දිටිමි එහෙම කියනවා තමයි. තණ්හාව තමයි ඇත්තටම මෙතන ඉතිසිපසේන පොනෝ බයිකා නන්දිරාග සාගත හතරත්‍රා අභිනන්දනි ලොකු කතාවක් යනවා. මෙතනම ඒක හැදෙන්නේ. මේ කොහෙවත් තියලා ආපු එකක් නෙමෙයි. මේ තණ්හාව නිසා මේ ඔක්කොම හැදෙන එකක් නෙමෙයි මේ තියෙන්නේ. එහෙම දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. මේක මේ චිත්ත නියාමයක් තියෙනවා. ඒක චිත්ත නියාමයේ දකින්න පුළුවන්. ඒ තුල අපිට මෙතන ෂණේ සත්‍ය දකින්න තැන මිදීම තියෙනවා. නිරෝධය තියෙනවා. නැතු අපිට අතන දෘෂ්ටියක් වෙනවා. එහෙම වුණොත් දෘෂ්ටිගත වුණා වෙනවා. මෙතන දෘෂ්ටියකට ඉඩක් නැහැ. මෙතන මිදීමක් තියෙනවා. දෘෂ්ටියකට ඉඩක් නැහැ. මේ අරමුණ සත්‍ය දැකලා මිදෙන තැන. මේ අද ඔබ එහෙම කියනවනම් ඔබට දැන් කොහොමද ඒක ඔප්පු කරන්නේ? ඒක කියන්න ක්‍රමයක්වත් නැහැ. ඒ කියන්නේ දැන් ප්‍රසාදේ, ශබ්දේ කපුට හැදුනේ තණ්හාව නිසාද? නැහැ. ශබ්දේ දැන් කියනවා ලේන හැදුනේ තණ්හාව නිසාද? ටින් ටින් ගන්න ශබ්දයවත් අපිට ලේන කියලා ටක් ගාලා එනවනේ. ඒක එන්නේ තණ්හාව නිසාද? නැහැ. ඒක හැබැයි ලේන නිසා තණ්හාව වෙනවා. ඒ ලේන කියනකොටම තණ්හාව වෙනවා. ඒක එකටම තියෙන්නේ. ඒකට පසු ඒ කියන්නේ එතනම එහෙට මෙහෙට කාලයක් නැතුව එතනම එනවා තණ්හාව. දැන් අපිට ඔය ලේනෙක් කියලා දැන් සද්දයක් එනකොටම ලේන එනවනේ. එතත ලේන ආවේ තණ්හාව නිසා කියලා කියන්න බෑ. හැබැයි මෙතන ලේන කියනකොටම තණ්හාවත් උපදිනවා. ලේන නම් තණ්හාව තියෙනවා. මයින නම් තණ්හාව තියෙනවා. හැබැයි මෙතන අවබෝධ සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් මිදෙන්නේ ශබ්ද නැති වෙන්නේ නැහැ. ශබ්දේමමයි. ශබ්දය තුල ලේන නැතිවීමක් තමයි තියෙන්නේ. ඒ ලේන කියන හරපද්ධතිය නැතිවීමක් තියෙන්නේ. ඇත්තටම තණ්හක්කයෝ නිබ්බානෝ කියන්නේ හරපද්ධතිය නැතිවීම තමයි. එතන හරි. හැබැයි තණ්හාව කියන එක කලින් ආව නෙමෙයි. කලින් තණ්හාව නිසා ලේන හැදුනා නෙමෙයි. කලින් තණ්හාව නිසා මෙතන කපුට හැදුනා නෙමෙයි. කලින් තණ්හාව නිසා මෙතන මේ බල්ලා හැදුනා නෙමෙයි. ශබ්දයට රූපේ එන එක තණ්හාව නිසා ආව නෙමෙයි. අන්න ඒකයි පැහැදිලි කරන්න ඕනේ. හැබැයි තණ්හාව නිසා තමයි ඊටු ටික සිද්ධ වෙන්නේ. එතකොට තණ්හාව දෙයක් හැදෙන තැනම යථාභූත ඥාණයෙන් දකින්න තැනම සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙනවා කියන්නේ එතනම ගස සිඳින්න යනවා. ඒ කියන්නේ තල්ගා හිස ගසා දැම්මා වගේ තල් ගස නැවත නැත්නම් ගස මුලින්ම සිඳා දැම්මා වගේ මේ උපමා තමයි පෙන්නන්නේ. මේ යථාභූත ඥාණය සත්‍ය දැක්ක තැනම එතනම අරමුණෙන් මිදෙනවා. එතන තණ්හාවට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. තණ්හාව නිසා අරමුණ හැදුනා කියන එකට යන්න එපා. ඒක මුලාවක්. ඒක වෙන්නේ නැහැ. එහෙම වුණොත් Nirodhe පණවන්නත් බෑ. Nirodhe පණවන්න පුළුවන්. ඒකට හේතුව මේක අකාලිකයි. මේක යන්න එපා තව කාලයකට. මේක කිසිම වෙලාවක මේ ධර්මයේ ගන්න එපා. මේ පෙර ආත්ම භවයකට, මතු ආත්ම භවයකට, මේ ආත්ම භවයකට, තුන් භවයකට ගන්න එපා. මෙතනයි භවය තියෙන්නේ. භවයේ අරමුණේ තියෙන්නේ. බාහිර දෙයක් තියෙන තැන භවයේ තියෙන්නේ. බාහිර දෙයක් මිදෙන තැනමයි භව Nirodhe තියෙන්නේ. තර තුන් භවයකට යන්න බෑ. මේ ගොඩාක් මේ සමාජයේ අවුල් වියවුල් ගොඩක තියෙන්නේ. ඒවා සේරම දෘෂ්ටි ගොඩක්. ඒවා ලියා ගන්න හරිම අමාරුයි මේ සමාජයට කොච්චර කිව්වත් Taman එලිලා ඉන්න මත වලින් ගැලවෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගයේ ඉන්නෙත් බොහොම ටික දෙනා. ඒ භික්ෂුන් වහන්සේලා පවා මේවා පටලවගෙන බෑ. ඒ නිවර තව මෙනෙහි කරන්න. මෙනෙහි අපි කිව්වට ගන්න එපා. තව මෙනෙහි කළා Tamanගේම අවබෝධයෙන් ඇති කරගන්න. මොකද තුන් කාලයකට යන්න බෑ. අකාලික ධර්මයක් වෙන්නේ නැහැ. මේ සත්වයා පෙර ඉඳලා ආව නෙමෙයි.
සත්වයා මේ මොහොතේමයි සකස් වෙන්නේ. ජාති ධම්ම සූත්‍රයේ බලන්න ස්කන්ධානම් පාති බව ආයතනයන් පට ලබා අයං උච්චජාති. මේ මොහොතේ ආයතන හැදිලා ජාතිය හැදෙන්නේ. මේක මෞකුසේ සත්‍යය ඉපදුනා කියලා එතනට දාගෙන ඒ විදිහට කතාවල් ලිව්වට ධර්මයේ තුල ගැඹුරාන්තයට ගියාම එතනට ගන්න බෑ. ආයතන උපත කියලා පෙන්නන. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියනවා නම් එතන ආයතන වල උපත කියලා. ඇසේ උපත බුදුන්වහන්සේ බලන්න ජාත්‍යම්ම සූත්‍රය හොඳට බලන්න උපත කොතනින්ද පනවන්නේ කියලා. ඇසේ උපතයි මහණෙනි උපත. එහෙමයි කියන්නේ. කනේ උපතයි මහණෙනි උපත. නාසයේ උපතයි උපත මහණෙනි. එතකොට උපත පනවන්නේ ආයතන වල උපතයි උපත පනවන්නේ. මෙතන මෞකුසේ ඇතුලේ උපතක් පනවන්නේ නැහැ බුදුන් වහන්සේ. ඒක අපිට ඒවට තර්ක විතර්ක අදාළ නැහැ. මේක අතක්කවචර ධර්මයක්. අපි සත්‍ය තමයි කතා කරන්න ඕනි. එහෙමනම් ඒ සත්‍යද අපි දකින්න ඕනි. තණ්හාව නිසා ඔබට මෙතන මේ අරමුණු හැදෙනව නෙමෙයි. ඒකට එන්න එපා. එතනට ගියොතින් ඔබ මේ ධර්මයේ එතනින් එහාට ඔබට කිසිම දෙයක් ගැලපෙන්නේ නැති වෙන ඉතුරු වෙනවා. ඒක නිසාම තමයි අද සමහර අය එහෙම හිතාගෙන අනුශේ තියෙනකන් තියනවා කියලා හිතනවා. ඒක නිසා අනුශේ නැති කරන්න උත්සාහ කරනවා. කවදාවත් වෙන්නේ මේ සත්‍ය දකින්න මේ සත්‍ය එන අරමුණේ දකින්න ඕනි යතහ භූත ඥාණයෙන් මේ දැකිය යුතු වෙනවා. රූපං නිච්චතෝ අනිච්චතෝ කියන කොටත් ඒකයි රූපං අනිච්ච කියලා දකින්නකන් රූපේ අනිත්‍ය දකින්නවා කියන්නේ මේ මොහොතේ එන අරමුණේ අනිත්‍ය දකින්නේ. ඒක දකින්නකන් නිවන් මඟක් නැහැ. දැන් ධර්මයේ විවිධ විදිහට පටලවා ගත්තොත් මොකද වෙන්නේ? එයා හිතනවා මේ විතක්ක ਵਿਚාර තියෙනවා. විතක්ක ਵਿਚාර එතකොට හිතනවා මේ කාම විතක්ක තියෙනවා, ව්‍යාපාද විතක්ක තියෙනවා, විහිංසා විතක්ක තියෙනවා. මේවා සේරම දැන් සංසිඳෙන්න ඕනේ. ඒවා සේරම සංසිඳුනොත් තමයි මේවා සංසිඳෙන්නේ. ඕක කතාවක් විදිහට කිව්වට දැන් මේ එන දැන් ඔබට මේ සිතුවිලි එනවනේ, අරමුණු එනවනේ. දැන් ඒතකොට අරමුණු ඇවිල්ලා තියෙන්නේ කොහමද? අරමුණු එන්නේ කොහොමද? අරමුණු හටගන්නේ කොහොමද? ඒ මොහොතේ ෂණේ හටගන්නේ. අරවටේම දැම්මොත් මොකද වෙන්නේ? ඒක දෘෂ්ටියක් වෙනවා. මේක කිසිම දෘෂ්ටියකට ඉඩක් නැති සම්මා දිට්ඨියක් තියෙන ධර්මයක්. එහෙම දෘෂ්ටියකට දාන්න බෑ. එimhe කියන්නේ හේතු තියෙනවා. දැන් කෙනෙකුට දැන් මෙතන සත්‍ය එන අරමුණේ සත්‍ය දකින්න තැන එන අරමුණ සත්‍යයක් නොවෙන්නේ මේක විඥානයේ සේරම. මේක හරි සරල දැනක තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ යමක් දැනගත්තොත් ඒ සිත නම් ඒ සිත විඥානයනේ. ඒක පැහැදිලිනේ. ඒක සත්‍යයක් නෙවෙයිනේ. එතනින් එන්නේ. එන හැම අරමුණක්ම මිදිලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඔබට ද්වේෂයක් ආවත් ඒ ද්වේෂයක් කියන්නේ කවුරු කෙනෙක් ඉඳලා. එහෙනම් ඒ කෙනා ඉන්නේ කොහෙද? ඔබේ සිතේනේ. එහෙනම් ඔබේ සිත කියලා ඔබ දකින්නවානේ. එතකොට බාහිර රූපේ ඇත්ත වෙන්නේ නැත්නම් කෙලින්ම මෙතනින් මිදෙනවානේ. මිදෙන තැනම නාමයේ දැක්කොත් බාහිර එහෙම කෙනෙක් නැහැ කියලා තමන්ගේ සිතේනේ සේරම සිතින් මිදෙනවානේ. එතකොට අර අතන්ට ගන්න බෑනේ. දැන් මේ සේරම තියෙන්නේ එතනින් එහා කතාවක්. මෙතනින් එහා කතාවක් තියෙනවා. මෙතනින් එහා තියෙනවා ඔබට ඔය කියන සේරම. ඒ කියන්නේ විතක්ක තියෙනවා. මෙතන කාම විතක්ක තියෙනවා. විහිංසා විතක්ක උපදිනවා. කාම විතක්ක උපදිනවා. මෙතන එතකොට මේ විතක්ක තුනම උපදිනවා. පටික සංඥාවත් එතකොට කාම සංඥාවත් මෙතන මේ නෙක්ඛම්මත් මෙතන තියෙනවා. විහිංසාවත් මෙතන තියෙනවා. ඒ විතක්ක දැන් මේක දෙයක් අල්ලගෙනයි මේක තියෙන්නේ. ඒ අනුශේධ ධර්මත් හටගන්නේ එහෙමයි. දැන් අපි ගත්තොත් මෙහෙම. දැන් අපි ගත්තොත් තණ්හා මාන දිට්ඨි. දැන් තණ්හා මාන දිට්ඨි කියන්නේ දැන් තණ්හා දැන් මෙතන අපි කියවන පොත කිව්වොත් ඒකට තණ්හාව තියෙනවා. ඒතර තිබ්බොත් ඒතර මානක් තියෙනවා. ඒතර දිට්ඨියක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? දැන් මගේ ආත්මය. තණ්හා මාන දිට්ඨි. ඒතර දිට්ඨි කියන්නේ ආත්මය. දිට්ඨිය ආත්මය කියන්නේ දිට්ඨියන්නේ. තණ්හා මාන දිට්ඨි. දිට්ඨි කියන්නේ ආත්මය. මගේ ආත්මය. එතකොට මගේ ආත්මය කියන එක දිට්ඨියක්. එතකොට තණ්හා මාන දිට්ඨිත් ඒකමයි. එතකොට මගේ කියන්නේ එතකොට තණ්හාව තියෙන්නේ මගේ දේවල් වලට. මාන තියෙන්නේ මට. මම ඉන්නේ ඉඳ. මම තමයි මාන කියන්නේ මිම්ම කියන්නේ මැනීම. මැනීම තැන එතකොට මගේ මම ඉන්නේ. මනින තැන. ඒක තමයි අපි කලින් කිව්වේ ගිය පාර දේශනේ පොළවේ අඩිය තියන්න අඩියක් උඩින් ඔබ ඉන්නවා කියන එක. අඩියක් උඩින් ඔබ ඉන්නවා කියන්නේ මම ඉන්නවා කියන එක. ඒක තියෙන්නේ මින්මක් උඩ. මින්මක් උඩයි මම ඉන්නේ. මම නැති වෙච්ච තමන් පොළව හම්බ වෙනවා. පොළවට උඩින් අඩියක් ඔබ ඉන්නවා කියන්නේ මම ඉන්නවා කියන එක. ආත්මේ. මම ඉන්නවා කියන තැනයි එතකොට මිම්ම තියෙන්නේ. මිම්ම තියෙන්නේ මම කියලා දෙයක් කොහෙවත් නැහැ. ඔබ කියනවා නම් මෙතන පොත, මේසේ, ඇඳ, ඔය ගිරව, ලේන ඔම කියනවා නම් ඒ සේරම මම කියලා මෙතන කෙනෙක් නැහැ. ඒව තමයි මම කියන්නේ. ප්‍රතිබිම්බයක් මම. මෙතන ප්‍රත්‍යාවර්තයි. ප්‍රතිබිම්බයක්.
එතකොට මේ පැත්තේ එහෙම දෙයක් නැහැ. අන්ත දෙකක් නැහැ. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා. ඒ කියන්නේ යෝබ අන්ත දෙකෙන් මිදෙනවා. අන්ත දෙකේ ගැට ගැහිල්ලක් නැහැ. අන්ත දෙකක් කොහොමත් මේ කතාවේ නැහැ. එතන මෙතන උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ භාෂාව හැදිලා තියෙන අන්තයක් තියෙනවා නම්. අන්තයක් නැහැ කියපු ගමන් සේරම යන්නේ නිවන් මඟක. සේරම බිඳ වැටෙනවා. ඔතනම තමයි තණ්හා මාන දිට්ඨි තියෙන්නේ. තණ්හා මාන දිට්ඨි කියන්නේ දැන් තණ්හා කියන්නේ දෙයක් මගේ දෙයක් නම් තණ්හා. එතකොට මාන කියන්නේ මම හැදෙනවා. දැන් මෙතන පොත දකින්න පොතමයි මම කියන්නේ. මම කියලා වෙනම දෙයක් නැහැ. පොතේ යම් කිසි අගයක්ද එතන මානෙ මම. පොතේ යම් කිසි අගයක්ද එතන තණ්හාව. ඒකමයි තණ්හාව. එතරයි මානෙ මම මේ පැත්තේ මේ දෘෂ්ටියක් තියෙන දෙපැත්තේ. තණ්හා මාන දිට්ඨි. එතකොට දිට්ඨි කියන්නේ ආත්මිය. ආත්මීය මේ සේරම එකතු වුණු කෙනෙක් ආත්මයක්. ඒකත් දෘෂ්ටියක්. එතකොට මේ ඔක්කොම තියෙන්නේ පොත ඇත්ත වුණොත් විතරයි. පොත ඇත්ත වුණොත් පොත දකින්න මමෙක්. ඒ කියන්නේ මාන. ඒ කියන්නේ තණ්හා පොතක්. පොතට තණ්හාවක්. දිට්ඨියක්. පොත දකින්න මම ඉන්න ආත්මයක්. එතකොට තණ්හා මාන දිට්ඨි තියෙන්නේ පොත ඇත්ත වුණොත් විතරයි. එහෙම වුණොත් විතරයි මම මගේ ආත්මය කියන ඒ තමම ඒසෝ හමස්සේ මේසෝ අත්තා කියන එකත් එන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මේ බේස් එක එහා පැත්තට සම්පූර්ණයෙන්ම ගැලවෙනවා. මෙතන සමුච්ඡේද ප්‍රහාණයකට ගියාම මේ සිතේ ඇත්ත දකින්න තැන සේරම මිදෙනවා. ඒකයි ඇත්ත. ඇත්තම කිව්වොත් මේ සංඥාවේ තමයි මේ කතාවේ බීජය තියෙන්නේ. සංඥාව තමයි මේ කතාවේ ඇත්තම ලොකු කතාවක් තියෙනවා මේ සංඥාව ඇතුලේ. ඒක වෙනින් සූත්‍ර වලින් ඔබට පෙන්වන්න පුළුවන්. මේ සංඥා වේදේති නිරෝධ සමාපත්තියට යන තැනින්ම පෙන්වන්න පුළුවන්. සංඥාව සුකුම වෙන ගමන යන පැත්තෙන් වෙනින් පැත්තකින් මේක පෙන්වන්න පුළුවන්. මේකේ වෙනම සිද්ධියක් සිද්ධ වෙනවා. මේක ඔබට පෙන්වන මේ ධර්මයේ තුල ඔබ දැන් හැසුරු කරන මේ මාධ්‍ය නිසා මේ භාෂාව නිසා මේ විදිහට මේ ධර්මයේ තුල ලියවිලා තියෙන සූත්‍රවල මේ විදිහට තියෙන නිසා මේ විදිහට පෙන්වන්නේ. නැත්නම් වෙනම පැත්තකින් අපි ඔබට පෙන්නුවා කලින් දේශනාවල මේ සම්පූර්ණයෙන්ම සංඥා සුකුම වෙන ගමන සංඥා නිරෝධයකටයි නිබ්බාන කියන තැනට යන්නේ. ඉතින් සංඥා වේදිතේ දිනෝසපවත්තේට යන්නේ. දැන් මේ එන අරමුණේ සත්‍ය දකින්න තැන. දැන් ඔබට ගන්ටාරනාදයක් ඇහැ. ඒතර ඒක තමයි අරමුණ වෙන්නේ. ඒ ගන්ටාරනාදයක් කියන්නේ අපේ හිත. දැන් ශබ්ද කියන්නේ ශබ්ද විතරයි. දැන් මේක දකින්න කෙනාට ඔය එකකවත් නාම නැති වෙනවා. සම්මුති ප්‍රඥප්ති නාම නැති වෙනවා. එතකොට එයාට තියෙන ශබ්ද විතරයි. ශබ්දවල රූප නැති වෙනවා. අන්න එතරම් මිදීම තියෙනවා. එතරම්යි ශබ්දේ කියන්නේ අපි ගත්තේ සෝත අරමුණු කළා. දැන් වර්ණය ගත්තත් එහෙම තමයි. පේන දේ දිත්තේ දිත්තමත්තන් කියන තැනට එනවා. හැඩතල වලට දීලා තියෙන සම්මුති නාම නැතුව බලනවා මේ අනාගාමී භූමියෙන් එහා කතා කරන්නේ. අරහත්ත්වේ කරා යන ගමනක් මේ කතා කරන්නේ. නමුත් අපි මේක මුල අවස්ථාවේ ඉඳන්ම කතා කරනවා නේ බාහිරින් මිදෙන තැන. එතනට එන්නේ මෙතනින්මයි. අපිට මෙතන පෙන්වන්න ඕන උනා විශේෂ තැනක්. ඒ තමයි තණ්හාව නිසා අරමුණු වෙනව නෙමෙයි කියන එක. දැන් තවත් විදිහකින් ගත්තොත් ඒ විතක්ක සංඥා දැන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නිසා ඒ විතක්ක අරමුණු නිසා අනුශය නිසා එනව නෙමෙයි. ඒ සේරම විතක්ක හිටන් හටගන්නේ මෙතන පොත හටගත්තොත් පමණයි. ඒක ලොකු පතයක් හට ගන්නවා මේ පොත ඇත්තවීම තුල. පොත ඇත්තවීම තුල ලෝකයක් හැදිලා මේ ලොකු කතාවක් හැදෙනවා. සේරම ඉපදිලා තියෙන පොතත් එක්කයි. පොත ඇත්තවීම තුල අරමුණ සත්‍ය වීම තුලයි විඥානයේ බැස ගැනීම තුලයි මේ සේරම සිද්ධ වෙන්නේ. ඒක හොඳට දකින්න ඒ පැත්ත සේරම දකින්න එතනින් එහා මෙතන සමුච්ඡේද ප්‍රහාණයක් වෙනවා මේ සේරම මේ අරමුණෙන් මිදෙන තන සේරකෙම මිදෙනවා. සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙනවා. අච්චර අවුල් කරගන්න අවශ්‍ය නැහැ. නැත්තම් ධර්මය තුල ගොඩක් කාරණා තියෙනවා. තණ්හාමාන දිට්ඨි කියලා නවතින්නේ නැහැ. ග්‍රාන්තික ධර්ම, ඕගනීය ධර්ම, යෝගනීය ධර්ම, තව ගොඩාක් ඔය ආශ්‍රව ධර්ම ගොඩාක් ඔබට ගොඩාක් ලොකු කතාවක් අහන්න ලැබෙනවා. මේ ඔක්කොම දස සංයෝජන ඒ සංයෝජන ධර්ම තියෙන. ඒ සංයෝජන බින්දින ඒ සංයෝජන සියල්ල බිඳ වැටෙනවා මේ සත්‍ය දකින්න තැන. මෙතනින් තමයි සේරම බිඳ වෙන්නේ. නැත්නම් අතන ඔබට අර සූත්‍ර ගොඩාක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබට හම්බ වෙනවා මේ දියසුලියට උපමා කරන තැනත් මේ සේරම හැදෙන විදිය පෙන්නනවා. මේවා ඕගේට සසර ඕගේට අහු වෙන හැටි, භවක් සසරකට අහු වෙන හැටි විශාල කතාවක් තියෙනවා මේකෙන් එහා පැත්තේ. ඔය අපි මේ කතාව එතනින් එහාට ගිහිලා වැඩක් නැති නිසා ඒ ටික කතා කරන්නේ. ඒක තමයි කර්මපතේට ඒ දාගෙන මේ විදිහට ලොකු කතාවක් කතා කරනවා. නමුත් ඒක පටලව ගන්න එපා. මේ සේරම තණ්හාව නිසා මෙතන නිමිති පහළ වෙනව නෙමෙයි. මේ එතනින් තමයි ඔබ ලියා ගන්න
මේ තණ්හාව උපදින්නේ පොතක් හටගත් තැන පොතක් හටගත්තොත් පමණයි. දැන් ඔබට කපුට මෙතන කපුට කියන શબ્දේ එනකොට කපුට කියන එක එනවා කියන්නේ ඒක තණ්හාව නිසා ආව නෙමෙයි. මේ තණ්හාව නිසා ආව නෙමෙයි. හැබැයි මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ අපි භාෂාව භාවිතා කරනවා විතරයි. මෙතන සිද්ධියක් තියෙන මෙන්න මෙහෙම පෙර සංඥා නව සංඥා කියන එක. පෙර සංඥා නව සංඥා කියන කියන්නේ කලින් තිබුණු ස්කන්ධය. අපි කො මේ දරුවා ඉපදිලා දරුවා පළවෙනි වතාවට හැඩතලයක් එනකොට ඒ හැඩතලයට අම්මා කියන શબ્දය එකතු වීම ඒක තමයි පළවෙනි සිත කියලා අපි පෙන්වන්නේ. නේ උපමාවක් විතරයි ඒක පළවෙනි සිත ඊට ඒක නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ කොහොම හරි ආයතන හැදෙන තැනක් පෙන්වන්නේ. යමක් පෙන්වන්න එපා. එතකොට අපිට පෙන්වන්න පුළුවන් හොඳම දේ තමයි මේ දරුවෙක් මුලින්ම කියන වචනේ මාගල අම්මා කියන නිසා ඒක අපිට උපමා කරලා පෙන්වන්න පුළුවන්. අම්මගේ හැඩතල එනකොට අම්මා කියනකොට මේ දෙක එකතු වීම අම්මා කියන ඒ සංඥාව ඒක හැදීම. ඒක හට ගැනීම. ඒක අවිද්‍යාපච්ච සංඛාර. සංඛාර කියන්නේ සිත හට ගැනීම. පළමු සිත. එතකොට චිත්තය කියන්නේ එතකොට හැඩතලයකුයි නාමයකුයි තියෙන එකයි. එතකොට ශබ්දයයි රූපයයි ගැට ගැසීම කියලා පේනවා. ඒක අනාත්මීය සිද්ධියක්. ඒක සවිඥානික එකක් නෙමෙයි අවිඥානික මනසකින් දැක්කොත් පේනවා. මෙතන සබාධමයක් විතරයි අවසානටත් කොහොමවත් ඉතුරු වෙන්නේ. වෙන දෙයක් නැහැ. ඉතින් ඒ ගමන මෙතනින්ම ලිහෙනවා. ලිහනවා කියන්නේ එතන ස්කන්ධයනේ. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. වේදනා සංඥා ස්කන්ධය තමයි හැඩතලේ. අම්මගේ හැඩතලේ. ඒ හැඩතලයට ශබ්දේ එකතු වෙච්ච එක. පටිච්ච සමුප්පන්න වෙච්ච එක. ඒක ශබ්ද විතරක් නෙමෙයි ගන්ධෙත් එකතු වෙනවා, රස එකතු වෙනවා, සේරම එකතු වෙනවා. මොකද රූප කලාප ගත්තාම සේරම එකතු වෙන බව පෙන්නනවා. එතන පෙන්නන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා එකතු වෙනවා කියලා පෙන්නන්නේ. වර්ණ ගන්ධ රස ඕජා කියන ওই ටික. ওই ටික සේරම සමුප්පන්න වෙනවා. එතන රූප කලාප හැදෙනකොට ප්‍රසාද රූපය හැදෙන්නේ එහෙමයි. ප්‍රසාද රූපය හැදෙන විදියට පෙන්නකොට ටක් ගාලා තේරෙනවා මේක තමයි වෙන්නේ දැන් මෙතනත් කියලා. අයි ප්‍රසාද රූපේනේ මෙතන පෙන්නන්නේ ප්‍රසාදයක් නෙවෙන්නේ වර්ණ ප්‍රසාදයක්. වර්ණ ප්‍රසාදයට තමයි ස්පර්ශයක් වෙන්නේ. වර්ණ ප්‍රසාදයට ස්පර්ශයක් කියන වේදනා සංඥා සංකාර. ඒ ආකාරයේ ලිංගයේ නිමිති ඒ උද්දේශ ඇතිකාරී ඒ ආකාරයේ ලිංගයේ නිමිති ඒ උද්දේශ ඇති අදිවචන සම්පස්සයක ටක් ගාලා මෙතන සිත පෙන්නන්නේ. ඒ શબ્දේ මේ શબ્දේ තමයි සිත කියලා පෙන්නන්නේ. රූප શબ્ද එකතු වෙච්ච එකක් තමයි පෙන්නන්නේ. එතන මෙතන දැන් ඕක තණ්හාව නිසා ආවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් කෙනෙකුට හිතෙනවා හිතෙන එකේ වරදක් නැහැ. හිතෙනවා එහෙනම් මේක එන්නේ තණ්හාව නිසා නේද කියලා. ඒක සිතුවිල්ල. ඒක දෘෂ්ටියක්. ඒක දෘෂ්ටියක්. ඒක දෘෂ්ටියකට යන්න බෑ. ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ පත්‍යුප්පන්න ධර්මයක්. පච්චුප්පන්න ධර්මයක් කියන්නේ මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ධර්ම. පෙර නොතිබීම නම් හටගන්නේ. පෙර නොතිබීම හටගත්තා නම් අවුත්වා සම්භූතානම් එතන අපිට පන්නවන්න බෑ තණ්හාව නිසා නිමිත්ත හටගත්තා කියලා. ඒක අපි දකින්න අද ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා විසින්ම තමයි මේ විදිහට අර්ථකථනය දීලා තියෙනවා. ඒ දෙනවා අපිට දේශනා වලින් ඇහෙනවා. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒක බිම්මට්ටමේ නොවන දෙයක්. ඒක පැහැදිලි. මොකද අවුත්වා සම්භූතාං උත්තානම් භවිස්සති නම් අවුත්තා සම්භූතාං උත්තානම් භවිස්සති කියනකොට පෙර නොතිබීම හටගන්නේ. ඉතුරු නැතිවම නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිසා මේ නිමිති හටගත්තා කියලා පෙන්වන්න බෑ කාටවත්. ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. දැන් ඔබට පැහැදිලි. එහෙනම් මේ පොත කියන එක පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. එහෙනම් මේ එන අරමුණේ සත්‍ය දකින්න තැන සියල්ලෙන් මිදෙනවා. ඕක තමයි ඇත්ත කතාව. ඒක තමයි සත්‍ය. ඒක තමයි අන්තෝ ජටා බයි ජටා ජටාහි ජටිතා පජා තන්තං කුච්චම ගෝතෝ මි කෝයිමං විජිතේ ස්වාමීනි අතුලතත් අවුල් පිටතත් අවුල් අතුලතත් ගැටයක් පිටතත් ගැටයක් ස්වාමීනි මේ ප්‍රජාව අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නවා. කවුද ස්වාමීනි මේ ගැටේ ලියන්නේ කියලා අහන්නේ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කු කෝයිමං විජිතේ ජටා කියලා. ඒ කියන්නේ සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ කියන්නේ මේ සීලේ පටිච්චය නරෝ කියන්නේ භික්ෂුව. සීලේ පටිච්චය කියන්නේ ඒ භික්ෂුව රකින්න සීලේ. සිතට එන අරමුණේ සත්‍ය දකින්න සීලේ. සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවය සිත ප්‍රඥාවත් වඩනෝ. අන්න චිත්තම් පඤ්ඤන්ත භාවය. අන්න ඒ කියන්නේ මේ සිත ඇත්ත කරගන්න එතනින් මිදෙනවා. ආතාපි නිපකෝ බික්කු අන්නේ කෙලස් තවන වැර ඇති භික්ෂුව. නිපක භික්ෂුව. නිපක භික්ෂුව කියන්නේ ඒ කෙලෙස් හටගන්නේ හැමතැනම කෙලෙස් හටගන්නේ නැතිව ඒ වැර ඇතිව වැඩ වාසය කර. ආතාපි නිපකෝ බිකෝ ආතාප කියන්නේ තවනවා. ආතාපි නිපකෝ මේ නිකප භික්ෂුව. ආතාපි නිපකෝ භික්ෂු කෝයිම විජටේ ජටා. අන්න ජටා ගැට දෙකම ලියන්නේ මෙන්න මේ සත්‍ය දකින්න භික්ෂුවයි කියන්නේ. මේ භික්ෂු කියලා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන ඔබත් භික්ෂුවක්. ඒ මොහොතේ ඔබ දකිනවා නම් ඒ මොහොතේ දකින්න මොහොතේ ඔබ භික්ෂුවක් විදිහට ඒ භික්ෂුව රකින්න සීලය රකින්නේ. භික්ෂුවක් කියන්නේ මේ ප්‍රතිපදාව පුරනවා නම් යමෙක් ඔහු භික්ෂුවක්. යමෙක් එනේන අරමුණ සත්‍ය දකිනවා නම් ශ්‍රමණ සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්නනවා.
රූපේ අනිත්‍ය දකිනවා නම් ශ්‍රමණ කියලා. යා ශ්‍රමණ වෙන්නේ එතනින්, භික්ෂු වෙන්නේ එතනින්. මේක තව හොඳට පැහැදිලි කරන්න පුළුවන්. ඒක වෙනම මාතෘකාරගෙන අපි ආයිමත් දවසක පැහැදිලි කරමු. මෙතන අපි දැන් පැහැදිලි කරන්නේ ඔබට මේ අරමුණේ සත්‍ය දකින මග ඒ මග තවත් ඔබ පැටලෙන්නේ නැතුව ලිහලම දෙන්න ඔබට. ඔබ ධර්ම දේශනා ගොඩාක් අහනවා නම් ඔබ පැටලෙන්න පුළුවන්. ඔබට කවුරු හරි දේශනා කරනවා නම් මේ තණ්හාව නිසායි මේ අරමුණු ඇති වෙන්නේ. නෑ ඔබ යන්න එපා දෘෂ්ටි වලට. අවුත්වා සම්භූතං උත්තානම් භවිෂති කියන පෙර කිසිම දෙයක් නිසා මෙතන හටගත්ත කියන්න බෑ. එහෙම දෙයකට යන්න බෑ. නමුත් මේ ස්කන්ධය තියෙනකොට පෙර ස්කන්ධයට තියෙන ඒ දේම තමයි මෙතනත් වෙන්නේ. පෙර සංඥා නව සංඥා. ඒක මේ මොහොතේක මිසක් කලින් එක නෙමෙයි ඒත්. පටලව ගන්න එපා. හැබැයි මෙතන ඇත්ත වුණොත්, පොත ඇත්ත වුණොත්, ඔතන මඤ්ඤණාවට යනවා, මානීයට යනවා, එතන ප්‍රපංච වලට යනවා, එතන විපරිණාම වෙනවා, ඒ අபிසංකරණයකට යනවා, එතන පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, අනේඤ්ඤාபிසංකාර වලටත් යනවා. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර වලටත් යනවා. මෙතන තනිකර කර්ම විශේෂ හැදෙනවා, කර්මපතය හැදෙනවා. මේ පටලව ගත්තොත් මෙතන පොත ඇත්ත කරගත්ත කෙනාට සියල්ල දුක්ඛ දෝමනස්ස උරුමයි. එතරම් තමයි පටිච්චසමුප්පාදේ අවිද්‍යාපච්චය සංකාර, සංකාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතන. සලආයතන මෙතනයි මේ කතාව. සලආයතන පච්චය පස්ස උතනයි තියෙන්නේ. පස්සපච්චය වේදනා අන්න දෙවනි වටේ ගියා. වට්ටම් වට්ටති ගියා. පොත ඇත්ත වුණා. පච්චපච්චය වේදනා. පොත ඇත්ත වුණු තැන තමයි ඔය පොත කියන තැන තමයි වේදනාව පෙන්වන්නේ. එතන එහෙම වුණොත් තණ්හා උපදිනවා. පොත තියෙනවනේ තණ්හා උපදිනවා. වේදනා පච්චය තණ්හා. තණ්හා තිබ්බොත් උපාදාන එතනමයි. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව ඔක්කොම එකටයි තියෙන්නේ. පොත තියෙන භවයත් එතනමයි තියෙන්නේ. ඒතර උපාදාන පච්චය භව එතනමයි තියෙන්නේ. තණ්හා පච්චය උපාදාන එතනමයි තියෙන්නේ. එතන භව පච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම එකටමයි තියෙන්නේ. ඒක සසර යන ගමන. ඒක ඔබ මේ තා කාපු ගමන. ඔබ මේ යන ගමන අනුසෝතේ. හැබැයි පටිසෝතේ ඔතනින් ලියන එකයි පෙන්වන්නේ. එතන ලියන එක තමයි පෙන්වන්නේ. ඔබට දකින්න පුළුවන් සූත්‍රවල ඔබට දකින්න ලැබෙයි. යම් වේදේති තං සංජානාති යම් සංජානත විතක්කේති කිව්වේ ওই අනුසෝතේ යන ගමන. විතක්කේට යනවා. අන්න විතක්ක සංඥා හට ගන්නවා. යම් වේදිත විතක්කේති. එතකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක හට ගන්නවා. යම් වේදේති තං විතක්කේති. එතනින් පස්සේ හට ගන්නවා. යම් වේදේති තං සංජානාති යම් සංජානතං විතක්කේති. අන්න එතනින් තමයි ඒක හටගන්නේ. හැබැයි මේ සත්‍ය දකිනවා නම් මේ පොත මේ මොහොතේම පොතේ සත්‍ය දකිනවා නම් බාහිර පොතක් නැති බව දකිනවා නම් සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවා නම් පොතෙන් මිදෙනවා නම් යම් වේදේති තං සංජානාති යම් සංජානතං විතක්කේති යම් විතක්කේතං ප්‍රජානාති විජානාති වෙන්නේ. ප්‍රජානාති. ඒ කියන්නේ එතන සවිතක්ක සවිචාරයි. ඒ විතක්කනේ විතක්ක ਵਿਚාර නෙමෙයි. සවිතක්ක ඒක මේ සත්‍ය දකිනවා. පොත කියන්නේ තමන්ගේම සිත බව දකින්න එකයි සවිතක්ක සවිචාර. ඊතර විතක්කයක් තියෙනවා. හැබැයි ඒක සවිතක්කයි. පොත කියන එක බාහිර නෙමෙයි බව දකින්න විතක්කයක් තියෙනවා. ඒක සවිතක්ක සවිචාරයි. හැබැයි ඒක දැනෙන්නේ ඒක තමයි ඒක ප්‍රඥාව. ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤය. ඒක තමයි ප්‍රඥාව. ඒක තමයි විතක්කේ සවිතක්කේ. ඒ සවිතක්කයක් තියෙන්නේ ඒ කියන්නේ යම් වේදිත සංජානාති ඒ කියන්නේ දැනගන්නවා යම් විඳපු හැඩතලේ සංජානාති පොත කියන එක බාහිර නොවන බවයි දැනගන්න. තමන්ගේම සිතෙත් එහෙම දෙයක් නැති බවයි දැනගන්න. සත්‍ය දකින්න යථා භූත ඥානෙ තියෙන කෙනා. අන්න ඒ කෙනාට සවිතක්ක සවිචාර විතක්කේත සංජානාති කියන කියනවා. සත්‍ය දකින්න. යම් විතක්කේති තම් මෙතන එන්නේ යම් වේදිත සංජානාති යම් සංජානතම් විතක්කේ විතක්කේත ප්‍රජානාති කියන තැන. ප්‍රජානාති කියන තැන විඥාන අනිදස්සනට යනවා බාහිරට පතිත වෙන්නේ නැහැ. විජානාති කියන තැනයි බාහිර ඇත්ත කරගෙන දුක්ඛ දෝමනස්ස සියල්ලම උරුම වෙන්නේ තණ්හා උපාදාන භව කියන තැනට යනවා. හැබැයි මෙතන ඒක නැහැ. මෙතනින් මිදිලා. ඒ සවිතක්ක සවිචාර සමාධියක් එතන අනිමිත්තයි. නිමිත්ත එතන පොත කියන නිමිත්ත පතිත වෙන්නේ නැහැ, පිහිටන්නේ අනිමිත්තයි විඥානයේ අනිදස්සනයි. එතකොට අනන්තං සබ්බතෝපබයිත ආපෝච පඨවි තේජෝ ආයෝ නගාරති. එත දීගන්තර සංගාන තුල දිග කොට හීනි මහත අතීත අනාගත පච්චුප්පන්නංවා මෙතන මුකුත් නැහැ. අජ්ජත් බහිද්දාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රනීතාවා දුර වේවා සම්තිකේවා ළඟේ වසන්ත දුරේ අවිදුරේ. දැන් මේ යන්නේ ස්කන්ධ කායෝ ස්කන්ධ ගොඩවල් අර දෙයක් උපාදාන කරගත්තොත් තමයි ඒ දුර ළඟ සේරම තියෙන්නේ. විඥානේ බැසගත්තොත්
හැබැයි විඥානේ බැසගන්නේ නැහැ කියන්නේ බැස ගන්න නැහැ කියන්නේ විඥානේ එතන අනිදස්සන වෙනවා කියන්නේ විඤ්ඤාතේන නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියන තැනට යනවා. එද විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එච්චාපෝට පඨවි තේජෝ වායෝ නගහරති එත් දීගාන්ත රස්සං අනාතුලං සුභසුභ එච්ච නාමංච රූපංච නාම රූපද ගැට ගැහෙන්නේ නැහැ. බාහිර හැඩතලයට සිතින් හදාගත්ත පොත කියන එක ගැට ගැහෙන්නේ නැහැ. දෙක මිදෙනවා. එත්ත නාමංච රූපංච එත්තේ සං උපරුජ්ජති. අන්නේ දෙක මිදුණු උපරුජ්ජණයට ගිය තැන මිදුණු තැන ගැට ගැහෙන්නේ නැති තැන විඤ්ඤාතේන නිරෝධේන කියන තැනට විඤ්ඤාතේන නිරෝධේන සසමුකෘ සියල්ලම එතනින් මිදලා යනවා. ඉතින් එතනට එන්න මේ තමයි මේ බලන්නේ. එතන ධර්මයේ උතන ඔබට පෙන්වුවේ අතරම න්‍යායාත්මකව පැටලලා තියෙන තනක් අපි දැක්කා මේ දේශනා ගොඩාක් ඉදිරිපත් වෙනවා. සේරම ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලම කරනවා. නමුත් එතන පැටලිවගෙන තියෙන බව පේ. පොත්වලින් පැටලෙනවා. ඒකට හේතුවක් තියෙනවා ප්‍රායෝගික වෙන්න ඕනි පුළුවන් තරම්. එකක් තමයි තුන් කාලයට ගැට ගැසීම. මේ මෞකුසේ මේ බැසගත්තා කියන එක. විඥානේ මෞකුසේ බැසගත්තා කියලා එතනට ගියොත් එතන ඉපදිලා තියෙන මෞකුසේ. නමුත් මේ ධර්මයේ අවබෝධයට එන කෙනාට පේනවා මෞකුසේ නෙමෙයි බුදුන් වහන්සේ පනවන්නේ සලායතනවා. ඇසේ උපතයි මහණෙනි උපත කියලා පනවන්නේ. එතනින් තමයි සම්පූර්ණ ධර්මය ලිහෙන්නේ. අයි නිරෝධේ පෙන්නන්නේ ආයතන නිරෝධෝ. ඇසේ නිරෝධයයි නිරෝධයට පෙන්නන්නේ. ඒතර බුදුන් වහන්සේ පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම දුකෙන් මිදෙන්නේ සම්පූර්ණයෙන්ම නිවන් දකින්නේ සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන. ඇසේ උපතයි ඇසේ එතකොට මෙතන උපත මරණ දෙක දකින්න ආයතනෙන් පිටට යන්න එපා. බුදුන් වහන්සේ පෙන්නන්නේ එතරින්මයි. අපිට වෙන ඒවා වැඩක් නැහැ. අපේ නිවන් මඟ හොඳින් නිර්වුල්ව තියෙනවා. ඒ තියෙන දේ අපි දකිනවා නම් අපිට ප්‍රායෝගිකව පුහුණු වෙන්න පහසුයි. අපි දකිනවා කොතනින්ද පුහුණුව දැන් අපි පණවන්න ඕනි. සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැනින්. එතන සත්‍ය දකින්න තැන සතර ඉරියව්වෙම ඔබ මිදෙනවා. ඒ මිදීම තුල ඔබට සමාධියක් උපදිනවා. ඒ සමාධිය අර සමත සමාධිය නෙමෙයි. මෙතන ලෝකෝත්තර භූමියේ සමාධිය මේ මිදීම තුල ඇතිවන සමාධිය බාහිරින් මිදෙන තැන සෝවාන් ඒ සෝතාපන්න ඵලේ ඒ වගේම සකදාගාමි ඇලෙන ගැටෙන තැනින් මිදෙන තැන ඒ වගේම අනාගාමි ඵලයටපත් වෙන්නේ සිතිනුත් මිදිලා බාහිරනුත් මිදිලා නාමයෙන් මිදිලා රූපයෙන් මිදිලා අන්න එතනයි අනාගාමී භූමියෙන් පස්සේ ඔබ අරහත් කියන පැත්තට එන්නේ අරහත් මාර්ගයට එන්නේ. ඒ තුල තමයි අපි ඔබට පෙන්වන්නේ ප්‍රතිපදාව. යමෙක් පොත කියන එක දකිනවා පොතෙන් පිට තමන් කියලා කෙනෙක් නැති බව දකින්න. දිත්තේ දිත්තවත්තන් කියන තැන තියෙන්නේ අරහත් භූමියේ ප්‍රතිපදාව. ඒ කියන්නේ දුටු දෙයක් නෑ, දුටු කෙනෙක් නෑ, දුටු බවක් පමණයි කියන තැන. දෙයක් නෑ, කෙනා නෑ. දැකීමෙන් ඉවර වෙනවා. ඒක තමයි හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියන්නේ සම්මුති ප්‍රඥප්ති වලින්තර ලෝකේ බලනවා කියන්නේ උතන්ටයි. ඒක ප්‍රතිපදාවක්. හැබැයි ඒක සකස් කරගත යුත්තේ අර අධියර පිළිවෙලට ඔබ එනවා නම් තමයි ඔබට ඒක වැඩෙන්නේ. ඔබ එක පාටම මේ හිත දිහා බලන් ඉන්නවා කියලා මේ අරමුණු වලට රිංගන්නේ නැහැ කියලා ඔබ එහෙම හිටියා කියලා ඔබට ලෝකේ ඇත්ත වෙලා නම් ඔබ නිවන් මඟ වැහෙනවා. ඔන්න ඔතනයි සම්දිස්ථානේ යමෙකුට ඒක පුළුවන් කරන්න හැබැයි ඔව් දකින්න ඕනි විනය ලෝකේ කියන තැනින්. ලෝකේ ඇත්ත කරගන්න තැනින් නෙමෙයි. විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති කියන තැනට එන්න ඕන. එහෙම වුණොත් ඔබ නිවන් දකිනවා. ඒ කියන්නේ ඔබ එන අරමුණේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. දිත්තමත්තන් කියන තැනට එනවා. එනකොට මේ ශබ්ද එනකොටම දැන් ඔබට ශබ්දයක් එනවා එක ගිරවක් කියලා යන්නේ නැහැ. ශබ්ද විතරයි. හැබැයි එතකොට ඔබට එන හැම ශබ්දයක් විතරක් වෙනවා. උතර ඊටාම ගැඹුරු තැනක්. ඒ හැම ශබ්දයක් විතරක් එතන නාමේ නැති වෙනවා. ගිරවද, කපුටද, බල්ලද ශබ්ද විතරයි. ඒව මුකුත් නාම ටික නැති වෙනවා. නාම ටික මැකුවට පස්සේ ශබ්ද විතරයි. එතකොට ඔබ මේ නිකන් ගහ වගේ වෙනවා. ඇයි ගහට ශබ්ද විතරයි. ශබ්දවල අඩු වැඩිකම් තියෙනවා එච්චරයි. ඒවට නම් පැනවීම නවතිනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකේ ශබ්ද තියෙනවා, ගැටලුවක් නැහැ. තිබිච්චායි. ඔක්කොම ශබ්ද එකක් වෙනවා. ඒ අඩු වැඩි වුණාට ශබ්ද විතරයි. කියන්නේ ඔක්කොම ශබ්ද එකක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට දැන් පේන වර්ණ තියෙනවා. මේ ගෙදර, මේ ගහ, මේ අඹ ගහ, මේ පුටුව, මේ ඔහොම දේවල් නැති වෙනවා. සම්මුති ප්‍රඥප්ති නැති වෙනවා කියන්නේ එහෙම නම් ටික නැති වෙනවා. එතකොට ඔක්කොම හැඩතල විතරයි. සබාදාමේ නිර්ණායක හැඩතල විතරයි. එතකොට මොකද ඔබ සබාදාම් බවට පත් වෙනවා. අයියේ. ඔබ සබාදාම් බවට පත් වෙනවා. ඒකයි මේක කිව්වේ. අපි කිව්වා මේ ප්‍රතිපදාවේ අවසාන අධිර පටලව ගන්න එපා. කපුටගෙන් තොර තමන්ගෙන් තොර කපුටක් නැති බව. ඒ කියන්නේ කපුටමයි තමන් කියන එක.
ඔන්න ඔතන ප්‍රතිපදාවේ අන්තිම අදියර කපුට කියන එකමයි තමන් කියලා මේ පැත්තේ කෙනෙක් නැහැ. හැබැයි කපුට නැති වෙනවා කියන්නේ තමනුත් නැති වෙනවා. ඕක පටලව ගන්න එපා. දෙපැත්ත මාරු කළා දකින දැකීමේදී අවසාන අධීරයේ ප්‍රතිපදාවේ පහසුව තියෙන්නේ. කපුටමයි තමන් කියලා කෙනෙක් නැහැ. දැකීමක් පමණයි කියනකොට කපුටමයි. ඒ ලේනමයි. ඒ ගිරවමයි. අරමුණමයි තමන්. හැබැයි එතන ලේනයි ගිරවයි කපුටයි කියන නම් ටික මැකුණොත් තමන් නැති වෙනවා. ඒ පැත්තත් නැති වෙනවා. දෙපැත්තෙන්ම නැති වෙන තැන අන්න ඔබ 이르දිය ඔබට හම්බ වෙනවා. 이르දිමත් සිත හම්බ වෙනවා. සතර 이르දිපාද වැඩෙනවා කියන්නේ එතනට. ඒ කියන්නේ ක්‍රියාසිත හම්බ වෙනවා. කිසිම දෙයකට පතිත වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය එතන ශබ්ද නැතුව නෙමෙයි, වර්ණ නැතුව නෙමෙයි. ශබ්ද පටිසංවේදී, ශබ්ද රාගන පටිසංවේදී කියන්නේ අන්න අර කියපු ටික එනවා. අර තණ්හා මාන දිට්ඨි ටික නැති වෙනවා. ඕකයි සිද්ධ වෙන්නේ. තණ්හක්කයෝ නිබ්බානෝ කියන තැනට එනවා. ඇයි රාග, දේශ, මොහ නැති වෙනවා. අර ඇලෙන මාන දෙක නැති වෙනවා. අර කපුට කියන සම්මුති නාමයේ තියෙන ඔන්න ඕවත් එක්ක ගැට ගැහිලා. එතකොට සම්මුති නාමයෙන් මැකෙනකොටම අර ටික සේරම මැකෙනවා. එතකොට තණ්හාමාන දිට්ඨි සේරම තියෙන්නේ නාමෙත් එක්ක ගැට ගැහිලා. එතකොට ඒව සේරම අරමුණේ මිදෙනවා කියන්නේ මේ ප්‍රතිපදාව යමෙක් පුහුණු වෙනකොට ඒ සේරගෙම නම් ටික මැකෙනවා කියන්නේ එයාටම දන්නේ නැතුව එයා තණ්හක්කය තැනට යනවා. තණ්හා 아무තෙන් නැති කළා නෙමෙයි අරමුණෙන් මිදිලා තියෙන්නේ තණ්හාවයි නැති වෙලා තියෙන්නේ. තණ්හක්කය නිබ්බානෝ කියන තැනට යනවා. අන්න තණ්හක්කය නිබ්බානෝ කියන තැන රහත් භාවයටපත් වෙනවා. අන්න රස පටිසංවේදී රස රාගන පටිසංවේදී කියන තැනට එනවා. හැබැයි මෙතනත් සමාධිමත් සිතක් තියෙනවා. මේ හැම තැනම සමාධිමත් සිතක් පනවනවා. ඒකට හේතුව මුලින් අපිට විහරණය හම්බ වෙනවා ඊට පස්සේ සමාපත්තිය හම්බ වෙනවා. ඒකයි. මුලින් සිද්ධ වෙන්නේ අපි අල්ලගෙන ඉන්න යමකින් මිදෙන විහරණය. ඔය අධියර හතරෙදි මෙහෙමයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ ආර්ය අෂ්ටාංගික පුජ්‍යලයන්ගේ හතර දෙනාගෙම සිද්ධ වෙන්නේ මුලින් විහරණේ පස්සේ සමාපත්තිය. සමාපත්තියට තමයි අපි මේ ඵලේ පනවන්නේ. නමුත් මුලින් විහරණේ තමයි මාර්ගය පනවන්නේ. මාර්ගසිත ඵලසිත සිත් 8කට ගන්නවා. ලෝකෝත්තර භූමියේ සිත් 8ක් පෙන්වන්නේ ඒකයි. අරිම ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් පිරිසිදු ධර්මයේ ඔබ කොහේ හරි හිර වෙලා හිටියනම් සියල්ලම ලීලා යනවා. තුන් කාලයකට ගන්න එපා. මේක පෙර ආත්මේ, මතු ආත්මේ, මේ ආත්මේ කියලා ගන්න එපා. මේ ෂණයට එන්න මේ ෂණ සම්පත්තිය ඔබට තියෙනවා. ඒ කියන්නේ මේ ෂණේ සත්‍ය දකින්නවා. එතනම බුද්ධක්ෂණයට එනවා, ශුන්‍යතාවයට එනවා. එතනමයි ඔය සේරම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. මෙතනමයි ඔබ නිවන් දකින්නේ සියල්ල සත්‍ය දැකලා. එතන ඔබ ත්‍රිවිද්‍යාව ඔබට තියෙනවා, පහළ වෙනවා. ඥානයේ අවදියක් නැතුව මේ ටික ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මුල් අවස්ථාව අපි කෝ ඥාන අවදි කරගන්න. ඒක තමයි වැදගත්ම සීයයි නුවණයි පිහිටන්න. සිතේන අරමුණේ සත්‍ය දකින්න කියලා. හැබැයි එහෙම දැක්කොත් තමයි ඔබ මේ සේරගෙම මිදෙන ගමන ඔබට හම්බ වෙන්නේ. එහෙම වුණොත් ඔබගේ ඥානෙටයි මෙය හසුවන්නේ. ඔබ දියුණු ගමනක් යනවා. ඊටාම දියුණුයි. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ මේ සිත් පරම්පරාව හටගෙන නිරුද්ධ වෙන හැම සිතක්ම පෙර සංඥා නව සංඥා කියලා දකිනවා. ආත්ම කතාවක් නැහැ. පෙර සංඥා නව සංඥා. ස්කන්ධ මේ ස්කන්ධ එච්චරයි. ඒ ස්කන්ධ මේ ස්කන්ධ සම්බන්ධයක්වත් නැහැ. අපේ පෙර සංඥා නව සංඥා. ඔක දකින්න ඔබට වර්තමානයක්වත් තුන් කාලයක් හම්බ වෙන්නේ නැහැ. අතීතයක්වත් අනාගතයක්වත් හම්බ වෙන්නේ. ඇයි හැම සිතක්ම මේ මොහොතේ පෙර සංඥාවක්. සංඥා නිරෝධයකට යන්නේ ඔය සත්‍ය දකින්න තරයි. ඒකයි අපි කිව්වේ මේ මොහොතේ ඔබ දකින්න පොත කියන එක පෙර සංඥාවක්. ඊගාවට බිත්තිය කියන ඊගාව අනාගත සිතත් පෙර සංඥාවක්. කලින් තිබුණු සිතත් පෙර සංඥාවක්. මේ මොහොතේත් පෙර සංඥාවක්. අනාගතේ ඉන්න සිතත් පෙර සංඥාවක්. මේක සංඥා උග්‍ර. මේ සංඥා ගඩක් කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ ඒක. සංඥාවයි මෙතන තියෙන්නේ. ඒ සංඥාවේ මුකුත් නැහැ ඔය කියන විදිහේ. එතකොට මොකද්ද ඔබට වෙන්නේ? ඔබ පුබ්බේ නිවාසා අනුස්සති ඥාණයට එනකොටම ඔබ චුතු උප්පත්ති ඥාණයට එනවා. මෙතන එහාට සම්බන්ධයක් නැති බව. මේ සිතම අවුත්වා සම්භූතං උත්තානම් භවිස්සති කියන තැනට එනවා. මේ සිත මෙතනින්ම Nirodhe දකින්නවා. මේ සිතේ Nirodhe කියන්නේ නිවන දකින්නවා. එතනයි තියෙන ආසවක්ඛා ඥානෙ. ඒ දෙකෙන්ම දකින්නේ අපි ඇත්තටම මේ සිතට එන අරමුණෙන් මිදෙන එක. නමුත් අපේ කෙලෙස් ඡය වෙනවා. ආසවක්ඛා ඥානෙ වෙනම බේස් එකක්. ඒක අපිට කාටවත් පණවන්න බෑ, කරන්නත් බෑ. සත්‍ය දැකීම පමණයි කරන්න පුළුවන් එකම දේ මෙතන. ප්‍රතිපදාවේ කරන්න පුළුවන් එකම දේ සත්‍ය දැකීම පමණයි. එන අරමුණේ සත්‍ය දැකීම පමණයි. නමුත් ඔබ කෙලෙස් ඡය වෙලා නිවන් දකිනවා. කෙලෙස් ඡය වෙලා නිවන් දකින කවදා වෙයිද, කොයි මොහොත වෙයිද, කොයි වෙලාවට වෙයිද කියන එක ඔබට හිතන්නවත් බෑ. ඇයි සිතුවිලි වලට කොහොමද මේක අයිතිත් නැහැ.
මේක ඥානයේ අවදි වෙලා යන්නේ. ඥානෙටයි හසු වෙන්නේ තාම කෙලස් තියෙනවා කියලා. ඒතර කෙලස් ෂේ වෙගෙන යන එක ඔබට හිතලා කරන්නත් බෑ. ඒකේ ඊටම අදාළ ක්‍රමයකට සිද්ධ වෙන්නේ. ඒක බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා. ඕගතරණ සූත්‍රෙත් පෙන්නනවා. මෙතනදී පාරුව ගිලෙනවා කියනවා, පැද්දත් ගිලෙනවා කියනවා. ඔබ එකතන හිටියත් ගිලෙනවා කියලා. ඒ කියන්නේ ඔබට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ කියලා පෙන්නනවා. ඔබට කරන්න පුළුවන් එකම දෙයයි ඔබ මුල ඉඳන්ම කරේ ස්කන්ධයේ උදේවැය දැකීම. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීම. ඒ පමණමයි ඔබට දිගටම කළ හැකි වන්නේ. ඔබ නිවනින්ම සැබැයි කෙලවර වෙනවා. සත්‍යයේ කරාම යනවා. කිසි කෙනෙක් මග නවත්තන්න බෑ. මාර්ගයට අඩිය තිබ්බට පස්සේ හරියට ඔබ ප්‍රපාතයට අඩිය තිබ්බා වගේ ගහගෙනම යනවා නිවන දක්වා. ඒකයි සෝවාන් කෙනා නැවත හරවන්න බෑ නිවනින්මයි සැනසීම ලබන්නේ. ඒකයි සකදාගාමී කෙනා ආයි හරවන්න බෑ නිවනටම යනවා. ඒකයි ඔස්සග්ග පරිණාම වෙනවා කියන්නේ ගස වැටෙන්න ගඟට ඇලවුණාට පස්සේ මහණෙනි ගඟට වැටෙනවමයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ හැරුණොත් නිවන් මගට නිවනින්ම සැනසීම ලබනවා කියන්නේ. ආත්ම එකකින්ද දෙකකින්ද හතකින්ද ඒක අදාළ නැහැ. ඒකයි මෙතන තියෙන පරිවර්තනය ඔබ සිතේ සත්‍ය දැකීමමයි පරිවර්තනය. ඔබ සිතේ සත්‍ය දකිනම් ඔබ නිර්භව කියනවා ඍජුවම කියනවා ඒකාන්තේ නිර්වාණය කරා යනවාමයි. ඔබ නිවන් දකින්නවාමයි. ඔබ නියත සම්බෝධි පරායනයි සුගති පරායනයි. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි.